වස්සාන ධර්ම දේශනා මේ හිත මහ පුදුමයි. විශ්වාස කරන්න මේපා. මේ හිත තමයි ඔබ නිරේට අරන් ගිහින් අතෑරියේ. මේ හිත තමයි ඔබ പ്രേත ලෝකෙට අරන් ගිහින් අතෑරියේ. තවත් නම් මේ හිත කියන විදියට ඔබේ ජීවිතේ නටවන්න ලෑස්ති වෙන්න එපා. මොකද මේ හිත ඔබව අනතුරේ දාපු අවස්ථා වැඩියෙන් තියෙන්නේ. ඔබව අමාරුවේ දාපු අවස්ථායි වැඩියෙන් තියෙන්නේ. ಗುಣධර්ම රැකගෙන හිටපු, ධ්‍යාන සමාපatti උපදවාගෙන හිටපු පැවිද්දෙක් පවා රාගේ අවුස්සලා නැවතත් මේ කාමභෝගී ලෝකේ කුඹුරක් වැඩ කරන, වෙලහෙළඳාමක් කරන, එදා වේල ගැට ගහ ගන්න බැරි ජීවිතයකට හොරෙක් විදියට, එහෙමත් නැත්නම් මානසික රෝගියෙක් විදියට විවෘත කරපු සංසාරයක් තියෙන්නේ. මොකද එවැනි සිද්ධි ගොඩක් මට මතක් වෙනවා. ಗುಣධර්ම රැකගෙන ඉඳලා එක්තරා ස්ත්‍රියක් දැකලා ඒ ಗುಣධර්ම සියල්ල අතහැරලා දාලා ඇය සරණ පාවාගෙන ඇයගේ සහ පවුලේ සියලු දෙනා නඩත්තු කරමින් පවතින ජීවිතයකට විවෘත වෙච්ච ධර්මයේ පුහුණු කරපු කෙනෙක්ගේ හිතත් එවැනි ආකාරයක කඩා වැටුණා නම් සාමාන්‍ය පෘථග්ජන කෙනෙක්ගේ හිත කොහොම කඩා වැටෙන්න බැරිද පින්වත්නි? කොහොමද කඩා වැටෙන්න බැරි? ඕනම විදියකට කඩා වැටෙන්න පුළුවන්. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ අනුරාධපුර ඉසුරුපුර පැරකුම් මාවතේ නොම්බර 32 ඒ නිවසේ පදිංචි චාන්දනී ගැමුණුරත්න මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණු වන්නේ මැයි මාස 25 වන දිනට යෙදුණු චාන්දනී ගැමුණුරත්න මහත්මියගේ ජන්මදිනය වෙනුවෙන් ඇයට නිදුක් නිරෝගී සුවය සහ මැයි මාස 30 වන දින 4 වන උපන්දිනය සමරු මින්දාරා රුක්ෂානී මිනිපිරියට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තිකෝ පුන්න චක්කු විඤ්ඤයා රූපා ඉත්තා කන්තා මනාපා ප්‍රිය රූපා කාමෝප සංහිතා රජනියා තංචේ බික්ඛු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති තස්ස තං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati nandi nandi samudaya dukkha samudayෝ පුන්නාති වදාමීති. ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ අදත් ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාව වස්සාන ධර්මදේශනා මාලාවේ තවත් එක්තරා දේශනාවක් හැටියටයි මේ දේශනාව සිද්ධ වන්නේ. මේ දේශනාවට Tamanගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ අනුරාධපුර ඉසුරුපුර පැරකුම් මාවත නොම්බර 32 ඒ නිවසේ පදිංචි චාන්දනී ගැමුණුරත්න මහත්මිය ඇතුළු පින්වතුන් දායකත්වයේ දරනවා.
එතුමීගේ ප්‍රධාන අරමුණ විදියට මැයි මාසයේ 25 වන දිනට යෙදුන චාන්දනී ගැමුණුරත්න මහත්මියගේ ජන්මදිනයේ වෙනුවෙන් ඇයට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ දායකත්වයේ දරනවා. ඒ වගේම මැයි මාසයේ 30 වන දිනට 4 වන ජන්මදිනය සමරන මින්දාරා රුක්ෂානි මිනිබිරියටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් මේ දේශනාවට දායකත්වයේ දරනවා. චාන්දනී ගැමුණුරත්න මහත්මියගේ ප්‍රධාන අරමුණු සිහි කරලා අපි ධර්මදේශනාව අවසානයේ අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේ අප ඉදිරියේ ඊටාම කරුණාවෙන් දේශනා කොට වදාළ මේ සුන්දර ධර්මය සාංශාරික ජාලයට සමවදිමින් සංසාරේ අනේක දුක්ඛස්කන්ධයන්ට විවෘත වෙමින් ගෙවන ජීවිතයේ සදාකාලික සැනසීම පිණිස එහෙමත් නැත්නම් සාංශාරික ජාලයෙන් නිදහස් වීම පිණිස වදාළ සුන්දර පණිවිඩයක් බව අප මතක තබා ගන්න අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ තමයි මානව ඉතිහාසයේ පළවෙනි වතාවට වදාළේ පින්වත් මහණෙනි, මේ සාංශාරික සැරිසැරීම ඉපදෙමින් මැරෙමින් මේ ගතවන ජීවන චර්යාව, ජීවන ක්‍රමවේදය උපන් සත්‍යයට යහපතක් වෙන්නේ නැහැ, අයහපතක්මයි වෙන්නේ කියලා උන්වහන්සේ තමයි අපට වදාළේ. මොකද ලෝකේ ගොඩක් දෙනෙක් භව තණ්හාවෙන් නැවත නැවත භවයට ඇලෙමින්, ඒකට කියන්නේ භව නෙත්තිය කියලා. භවයට පුදුමාකාර ඇලීමක් හදාගනිමින් නැවත නැවත භවයේ රැඳී සිටීමට වඩා උනන්දුවක් හදාගනිමින් ලෝකේ සත්‍ය ගවේෂණය කරන ආගමික මතදරන පිරිස් ලෝකේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එවැනි මතධාරීන් බොහෝමයක් හිටිය බව අපට ධර්මයෙන් බලනකොට තේරෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ තියෙන ප්‍රධාන පරමාර්ථයක් තමයි මේ සාංශාරික වශයෙන් ඉපදෙමින් මැරෙමින් යන එක උපන් සත්වයාට අලාභයක්, හානියක්, අයහපතක් කියන කාරණේ. බුදුරජාණන් වහන්සේ වදාළ බොහොම ලස්සන දේශනාවක් තියෙනවා. ඒක සාරිපුත්තයන් වහන්සේටයි වදාරන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී සුනක්කත්ත කියලා ලිච්ඡවි රජ පරම්පරාවට අයිති මිනිසෙක් උන්වහන්සේ ළඟ පැවිදි වෙනවා. අන්තිමට මොහු සිවුර අතහැරලා දානවා. ඔහු යනින් ගමන තමන්ට මුණ ගැහින අයට කියනවා, ශ්‍රමණ ගෞතමයෝ ඔය කියන තරම් ඥානයක් තියෙන කෙනෙක් නෙමෙයි. හැබැයි උන්වහන්සේ කියන පණිවිඩයේ යම් මිනිස්සෙක් ජීවිතයට ලං කරගත්තොත් නිවෙන්නත් බැරි කමක් නැහැ වගේ කතාවක් ඔහු කියාගෙන ගියා. මේ කතාව සාරිපුත්ත හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේට මතක් කරද්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ඊටාම දීර්ඝ අතිශය සුන්දර දේශනාවක් තියෙනවා, මහා සිංහනාද සූත්‍රය කියලා. ඒ මහා සිංහනාද සූත්‍රයේ එක තැනක තියෙනවා, සාරිපුත්ත මම සාංශාරික වශයෙන් ඉපදෙමින් මැරෙමින් ආපු ගමනේදී මුල හොයන්න බැරි තරම් දීර්ඝ කාලයක් සංසාරයට දායාද වුණා. ඉපදෙමින් මැරෙමින් ආපු ගමනේ නැවත නැවත සංසාරයේ සැරිසැරීම මත, ඉපදීම මත, භවයට ඇදීම, භවයට ඇතිවෙන කැමැත්ත මත මේ දුක නිමා වෙනවා නම්, මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් නම්, ඉපදීම මුල් කරගෙන මේ දුක ඉවර වෙනවා කියනවා නම්, සාරිපුත්ත මම තරම් එවැනි කාරණයක් මුල් කරගෙන සංසාරේ සැරිසරපු කෙනෙක් නෑ සාරිපුත්ත. සාරිපුත්ත ඉපදෙමින් මැරෙමින් ආපු සංසාර ගමනේ සුද්ධාවාස බඹලෝ හැර මම හැම තැනකම තිරිසන් ලෝකයේද විවිධ තැන්වල මගේ ජීවිතේ විවෘත වුණා කියනවා. ඒ නිසා මේ ලෝකේ කවුරු හරි භවයට ඇදිලා ගිහින් සැනසීමක් හොයනවා නම් එහෙම සැනසීමක් හම්බ වෙන්නේ නැහැ. හේතුව තමයි භවයට ඇදිච්ච සත්වයන් අතර සුද්ධාවාස බ්‍රහ්මතලයේ හැර. ඒකට හේතුව තමයි පින්වත්නි, සුද්ධාවාසයේ බඹලව යම් කෙනෙක් උපන්නොත් එතනින් මෙයාගේ
ජීවිතේ හමාර වෙනවා. මොකද අනාගාමී තත්වයට පත්වෙච්ච කෙනෙක් තමයි එවැනි බඹතලයක උපදින්නේ. ඒ නිසායි උන්වහන්සේ කියන්නේ සුද්ධාවාස බඹලොව හැර බොහෝ තැන්වල මම උපන්නා. හැබැයි ඉපදීම නිසා මට සැලසිච්ච යහපතක් නෑ කියනවා. ඒ නිසා භවයට නොඇටීමමයි වටින්නේ. ඒකට භාග්‍යවතුන් වහන්සේ වදාළේ භවය කෙරෙහි සම්පූර්ණයෙන්ම අනබිරතියක් උපදව ගන්නවා. ධර්මයේ තියෙන එකට සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා. සියල්ල පිළිබඳ අනබිරතියක් උපදව ගන්නවා. දැන් අද මිනිසුන්ට තියෙන භව නෙත්තියක්. භවයේ රැඳිලා ඉන්න ලොකු කැමැත්තක් තියෙනවා, උවමනාවක් තියෙනවා. ඒ අය භවයට කැමැත්තක්, උවමනාවක් සහිතව ඒ වෙනුවෙන් සැලසුම් කරන බවක් අපට පේනවා. නමුත් අපගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න පණිවිඩයේ තියෙන්නේ මේ සියල්ල පිළිබඳ අනබිරතියක් උපදවා ගැනීමයි. සබ්බ ලෝකේ අනබිරත සංඥා. අබිරමණය කරන්න, කැමැත්තක් හදාගන්න. මේ ලෝකේ මොනවද තියෙන්නේ? මේ ලෝකේ බැඳෙන්න කියලා මොකක්ද හොයාගන්න පුළුවන්? මේ ලෝකේ මේ රූපය නිසා, විඳීම් නිසා, මේ ලෝකේ ඇතිවෙන විවිධාකාරයේ සංඥා නිසා, සිතේ ජනිතවන සිතුවිලි නිසා, මේ ස්කන්ධ ක්‍රියාවලියම නිසා සැපයි, හොඳයි එහෙම ග්‍රහණය කරගන්න මේ ලෝකේ අල්ප මාත්‍රයකවත් කොටසක් හොයාගන්න පුළුවන්ද? ඒක තමයි බරපතල අර්බුදය. උදාහරණයක් විදිහට මේ රූපය මුල් කරගෙන මිනිසුන්ට ආස්වාදයක් තියෙනවා. රූපය මුල් කරගෙන සුඛාස්වාදයක් නැත්තේ නෑ. මේ රූපය මුල් කරගෙන පවතින සුඛාස්වාදයටයි මිනිස්සු කැමති. ඒ සුඛාස්වාදේ නිසා ඒ සුඛාස්වාදේ ගෙනත් දෙන රූප තියෙනවා නම් ඒ රූප සියල්ල කෙරෙහි කැමැත්තක් හදා ගන්නවා. තමන්ගේ පවතින සුඛාස්වාදේ මුල් කරගෙන ඒ සුඛාස්වාදේ වෙනස් නොවන විදියට පවත්වන්න පුළුවන් යම්තාක් ශබ්ද තියෙනවා නම් ඒ සියලු ශබ්ද කෙරෙහි රතියක් හදා ගන්නවා. තමන්ගේ සුඛාස්වාදේ පවත්වන්න පුළුවන් සුඛාස්වාදේ ගෙනත් දුන්න යම්තාක් සුවඳක් තියෙනවා නම්, යම්තාක් රසයක් තියෙනවා නම්, යම්තාක් පහසක් තියෙනවා නම්, යම්තාක් සිතුවිලි තියෙනවා නම් ඒ සියල්ල කෙරෙහි නැවත නැවත පිවිසෙමින් යම්කිසි දෙයක් මිනිස්සු හොයනවා. ඇත්තටම එළියේ හොයනකොට මිනිස්සු හිතනවා මම කැමති මගේ දරුවටනේ කියලා. මම කැමති මගේ බිරිඳටනේ කියලා. මම කැමති මගේ ස්වාමියාටනේ කියලා. ඉතින් මේ ඉඩමටනේ මම කැමති, මේ ඉඩම මගේ දහඩිය මහන්සියෙන්නේ හම්බ කරගත්තේ. මම කැමති මගේ වස්තුවටනේ කියලා මිනිස්සු එළියේ දෙයකට කැමැත්තක් ප්‍රකාශ කළාට, එළියේ තියෙන දෙයකට මගේ හිතේ කැමැත්තක් තියනවාය කියලා එයා හිතුවට ඇත්තටම පින්වත්නි එළියේ තියෙන දෙයක් හොයන්නේ Tamanගේ තියෙන සුඛාස්වාදේ නිසා. තවත් ඔබට ඒක තේරෙන්න කිව්වොත් දැන් මේක තමයි බුදුදහමේ හරයාත්මක කාරණාවල තියෙන ගැඹුරු පැතිකඩ. ලෝකයේ යම් රූපයක් ඔබට සුඛාස්වාදයක් ගෙනත් දෙනවා නම් ඔබ කැමති ඒ සුඛාස්වාදයටයි. ඔබේ සුඛාස්වාදේ වෙනස් වෙනවට ඔබ කැමති නැහැ. ඒ සුඛාස්වාදේ වෙනුවෙන් ඔබ එළියේ තියෙන රූපේ නඩත්තු කරනවා. එළියේ තියෙන රූප නඩත්තු කරනවා කියන්නේ රූපයට කැමති කියන එකක් නෙමෙයි. බැලුවාම අපිට හිතෙන්නේ උඩින් බැලුවාම රූපයටමයි කැමති, මගේ දරුවටයි මම ආදරේ කියලා හිතුවට ඒ දරුවා කියන රූපය ඔබට යම් සුඛ ආස්වාදයක් ගෙනත් දෙනවා. ඔබ කැමති නෑ ඒ සුඛ ආස්වාදේ වෙනස් කරගන්න. ඔබ කැමති නෑ, ඔබට විරෝධාකල්පයක් තියෙනවා ඒ සුඛ ආස්වාදය වෙනස් වේවි කියලා බීතියක් තියෙනවා. ඒක වෙනස් වෙනකොට ඔබ විරුද්ධයි. ඒ නිසා ඒ සුඛාස්වාදයේ ඒ විදියටම පවත්ව ගන්න ඔබ එළියේ තියෙන රූපේ නඩත්තු කරනවා. දරුව නඩත්තු කරනවා, බිරිඳ නඩත්තු කරනවා, ගෙදර නඩත්තු කරනවා, මේ ලෝකේ ගොඩක් දේවල් නඩත්තු කරනවා. ඇත්තටම නඩත්තු කරන්නේ ඔබේ සුඛාස්වාදයේ නිසා. හරියට ඒක රැට මුර කරන මුරකාරයෙක් පරිස්සමට විදුලි පන්දමක් එහෙට මෙහෙට යොමු කරමින් එළියේ කවුද ඉන්නේ, කවුද එන්නේ, කවුද යන්නේ කියලා හොයනවනේ. එතකොට ඔහු හොයන්නේ එළියේ දෙයක්. නමුත් එළියේ දෙයක් හොයන්නේ ඇත්තටම එළියේ දෙයක් පරිස්සම් කරන්නද, ඇතුලේ දෙයක් පරිස්සම් කරන්නද? එයා උත්සාහ කරන්නේ ඇතුලේ දෙයක් පරිස්සම් කරන්න. නමුත් ඇතුලේ දෙයක් පරිස්සම් කරනවාය කියලා දැන් මේ පුද්ගලයාට පින්වත්නි කරන්න වෙලා තියෙන එළියේ දෙයක්. අන්න ඒ වගේ මේ සුඛාස්වාදයේ ප්‍රවේශම් කරගන්නයි ඔබට උවමනාව තියෙන්නේ. ඒ සුඛාස්වාදේ පරිස්සම් කරගන්න එළියේ තියෙන රූප නඩත්තු කරනවා, එළියේ තියෙන ශබ්ද නඩත්තු කරනවා, එළියේ තියෙන
එළිය හම්බ වෙන සියලු ආස්වාද නඩත්තු කරනවා. ඒ ආස්වාදය ඔබට ගෙනත් දෙන්නේ නැත්නම් ඒ රූපේ නඩත්තු කරන එක ගැන ඔබට විශේෂ හැඟීමක් නැහැ. ආදරය කරන කාලේ ඊටාම කිට්ටුවෙන් ඉන්නවා. ලෙන්ගතුව ඉන්නවා. එක මොහොතක්වත් අතහරින්න බෑ වගේ කතා කරනවා. එක මොහොතක්වත් වෙන් වෙලා ඉන්න බෑ වගේ බලාපොරොත්තු දෙනවා. නමුත් විවාහ වෙලා අවුරුද්දක් දෙකක් යනකොට ඒ මුල් කාලයේ තිබුණ උත්තේජනාත්මක ස්වභාවය බැහැර වෙලා යනවා. එතකොට සමහර උදවිය හිතනවා දැන් එයා මාව ගණන් ගන්නේ නෑ වගේ තැනක්. දැන් මාව ඔහුට වටින්නේ නෑ. මාව ඇයට වටින්නේ නෑ. ඒ කාලේ නම් කිව්වේ කොහොමද කියලා යම්කිසි චෝදනාත්මකව කතා කරන මිනිස්සුත් මේ සමාජයේ නැතුව නෙමෙයි. ඒ වගේම සමහර විට ඒ වගේ තත්ත්වයක් මුල් කරගෙන කෙනෙක්ගේ ජීවිතේ විවාහය වුණත් දෙදරා යන්න බැරි කමක් නැහැ. ඒකට හේතුව තමයි ධර්මයෙන් බලනකොට තේරෙන්නේ මුලින් ඒ රූපය ඔහුට හෝ ඇයට යම්කිසි සුඛාස්වාදයක් ගෙනත් දුන්නා. ඒ සුඛාස්වාදේ ගෙනත් දෙනකොට ඒ සුඛාස්වාදේ ගෙනත් දුන්න රූපය වඩා කැමැත්තෙන් ලෙන්ගතුව චන්දරාගයක් හදාගෙන නන්දියක් හදාගෙන නඩත්තු කළා. දැන් නඩත්තු කරමින් ඉන්නකොට ඒ නඩත්තු කරන රූපේ තවදුරටත් ඔහුට සුඛාස්වාදයක් නැවත නැවත ගෙනත් දෙනවා පහස මුල් කරගෙන. ඒ නිසා කටහඬ අහන්න කැමති, රූපේ දකින්න කැමති, ඇය සමග ඔහු සමග ළඟින් වාඩි වෙලා ඉන්න කැමති. ඒ වගේම ඒ පුද්ගලයාගේ ස්පර්ශය ලබන්න කැමති. ස්පර්ශය කියන්නේ බරපතලම තත්වයක්. මොකද ස්පර්ශයෙන් බැඳීම තරම් ලෝකේ රූපයට බැඳීමවත් භයානක නෑ. ස්පර්ශයට බැඳීම බොහොම බරපතල තත්වයක්. ඒ නිසා හැම වෙලාවකම තුරුල් වෙලා ඉන්න කැමැත්තක් තිබුණා. නමුත් විවාහ වෙලා ටික දවසක් යනකොට මාව ගණන් ගන්නේ නෑ වගේ කියලා කියන්නේ ඒක සම්පූර්ණ පුද්ගල මනෝභාවයට සාධාරණ කතාවක්. හේතුව තමයි ඒ රූපය මුලින් තරම් ආස්වාදයක් දැන් ගෙනත් දෙන්නේ. ඒ සුඛාස්වාදේ ඒ තරම් නැති නිසා ඒ සුඛාස්වාදේ ගෙනත් දෙන්නේ නැති රූපේ නඩත්තු කිරීම ගැන විශේෂ අවධානයක් මේ හිතේ යොමු වෙන්නේ නැහැ. ඒකයි ඇත්තම කතාව. මුලින් ගීතයක් ඇහෙනකොට ඒ ගීතයේ යම් සුඛාස්වාදයක් ගෙනත් දුන්නාම එයා ඒ ගීතේ පරිස්සම් කර කර නැවත නැවත අහනවා. කාලයක් අහනකොට ඒ සුඛාස්වාදේ නැවත ගෙනත් දෙන්නේ නැත්නම් ඒ ගීතය Tamanගේ කන පැත්තෙන් සුඛාස්වාදේ ඇතුළට ගේන්නේ නැත්නම් එයා ඒ ගීතේ නඩත්තු කරන්න නැවත නැවත අහන්න ඒ සින්දුව පරිස්සම් කරගන්න එයාට උමනාවක් නැහැ. එවනම් අපිට තේරෙනවා ලෝකේ හැමදාමත් වෙන්නේ ලෝකේ සියලු කල්හි සිදුවෙමින් පවතින්නේ නිතර නිතර නැවත නැවත පුනරුක්තියක් විදියට සිද්ධ වෙන්නේ අපට සුඛාස්වාදයක් ගෙනත් දෙන දේවල් නඩත්තු කර කර එදිනෙදා ජීවිතේ අපි ගෙවලා දානවා. ඒතකොට මෙන්න මේ කාරණේ ගැඹුරින් විමසනකොට මේ රූපයේ අබිරමණය කරන්න, අබිරතියක් හදාගන්න, නැවත නැවත ඇලෙන්න, අජ්ජෝසාය තිට්ඨති බැහැගෙන කතා කරන්න, අභිවදනය කරන්න මොකක්වත් ලෝකේ නැහැ. තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නේම අපේ අවිද්‍යාව නිසා කියලා අපට පේන්න පටන් ගන්නවා. පින්වත්නි, මේ ආර්ය භූමිය අසිරිය තමයි, මේ ආර්ය භූමියේ තියෙන චමත්කාර ජනක අවස්ථාව තමයි මේ සත්‍ය ස්වභාවයේ තේරුම් අරගෙන අත්දකින්න ලෝකයේ තුල නොඇලෙමින් නොගැටෙමින් මධ්‍යස්තව හිත පවත්වන්න මේ ලෝකේ චින්තන රටාව වෙනස් කරගන්න බුදුරජාණන් වහන්සේ අපට උදව් කරනවා. එතකොට ලෝකෙම පෙරළුණත් නොසෙල්වෙන චිත්තසංතානයක් සමග අත් දෙක බැඳගෙන නෙත් දල්වාගෙන මුව දල්වාගෙන උපේක්ෂා සහගතව ලෝකෙ දිහා බලන්න උගන්වනවා නම් ඒ උගන්වන්නේ මේ ආර්ය භූමියේ විතරයි. මේ ආර්ය භූමිය අසිරිය තමයි එවැනි උපේක්ෂාවක්. මේ ආර්ය භූමිය අසිරියයි ඒ තුලින් කැපිලා පේන්නේ. නමුත් පෘථග්ජන භූමියේ තියෙන්නේ සක්කාය දිට්ඨිය මුල් කරගත්ත ඕලාරික කෙලෙස් සමග ඇති වෙන ගනුදෙනුවකට හම්බ වෙන තල්ලුවක්. පෘථග්ජන භූමිය ඉක්මවා ගිය ආර්ය භූමියට පැමිණෙන ශ්‍රාවකයෙක් වෙන්නයි අපි තුල වඩා කැමැත්තක්, වඩා උනන්දුවක්, උත්තේජනයක් හදාගන්න අවශ්‍ය වෙන්නේ. ඒක හැමදාමත් ලැබෙන එකක් නෙමෙයි. ඒක බොහොම කාලෙකින් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුලින් ශ්‍රාවකයෙකුට ලැබෙන අවස්ථාවක්. ඒක හරියට වස්සානේ පළවෙනි මාසේ වගේ. ඒකනේ අර රතන සූත්‍රයේ තියෙන්නේ වනප්ප ගුම්බේ යතා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ කියලා. ගිම්හාන මාසේ ප්‍රථම ගිම්හානේ වගේ. ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ. වනප්ප ගුම්බේ යතා පුස්සිතග්ගේ. එතකොට හොඳට වනයේ ශාස්ත්‍රීයකව ගිම්හානේ පළවෙනි මාසේ හොඳට වැඩෙනවා. ඒක හරියට ඊටාම විසිතුරුව මල් පල බර වෙලා මද තිසිලස සහිතව
මල් පිපෙන යුගය තමයි ගිම්හානේ පඨම ගිම්හානය. පඨමස්මින් ගිම්හි තතූපමන් ධම්ම වරං අදේසයි නිබ්බාන ගාමින් පරමං හිතාය. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ සුන්දර නිවනට පමුණුවන පරමහිත වෙච්ච පර්යාප්ති ධර්මය භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ කාරණය තුල පේන්නේ බුදුරජාණන් වහන්සේ තුල පවතින සුන්දර මාණික්කයක් ඉදම්පි බුද්දේ රතනම් පනීතං. ඒක මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින සුන්දර මණිකක් වගේ. ඍතු තුනෙන් ගිම්හාන මාසේ පඨමස්මින් ගිම්හි ප්‍රථම ගිම්හානේ. අද නම් පෙබරවාරි මාසේ කාලයේ. එතකොට ධර්මයට මෙබඳු උපමාවක් දෙන්න පුළුවන්. හොඳට මල් ඵල බර වෙලා මද සිසිලසින් පරිසරයම ඊටාම රමණීය විදියට සුන්දර අවධියකට විවෘත වෙන කාලයක් වගේ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ සුන්දර ධර්මය ඔබේ අතටපත් වෙන අවස්ථාව. අද එයයි සිද්ධ වෙමින් පවතින. මේක සියලු කල්හි සිද්ධ වෙන දෙයක් නෙමෙයි. හැම කාලයකම දකින්න පුළුවන් කාලයක් නෙමෙයි. මොකද ප්‍රථම ගිම්හානයේ හැමදාමත් උදා වෙන්නේ නැහනේ. ප්‍රථම ගිම්හානයේ බොහොම කාලෙකින් උදා වෙන සුන්දර අවස්ථාවක්. ඒ නිසා මේ ප්‍රථම ගිම්හානයයි ගත වෙන්නේ විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන්. විවිධ හැලහැප්පිලි තියෙන්න පුළුවන්. විවිධ අරුබුද තියෙන්න පුළුවන්. විවිධ ආර්ථික අපහසුතා ආදී නොයෙකුත් දේවල් තියෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රථම ගිම්හානයෙන් සතුටු වෙන්න. ප්‍රථම ගිම්හානයේ හැමදාමත් හම්බ වෙන එකක් නෙමෙයි පින්වත්නි. ඒ නිසා මේ ධර්මයේ සුන්දර අවස්ථාවක් විදියට සලකාගෙන ධර්මයට දායාද වුණු ශ්‍රාවක භාවයක් අපේ ජීවිතය විවෘත කරගන්න පුළුවන් නම් ඒක ඊටාම වැදගත් අවස්ථාවක් විදියටයි අප සලකන්නේ. පින්වත්නි, අද ඔබට මම පැහැදිලි කරේ පුන්නෝවාද සූත්‍රයේ අන්තර්ගත වෙන දහම් පාඨයක්. සෑම බුද්ධ ශ්‍රාවකයෙකුටම වැදගත් වෙන අවවාදයක් මේ තුල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට පුන්න ස්වාමීන් වහන්සේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ සමග ඊතා සුහද පිළිසඳර කතාවක යෙදිලා ඊතා ප්‍රියමනාප කතාබහකින් අනතුරුව බුදුරජාණන් වහන්සේට වදාරනවා සාදු මම් බන්තේ භගවා සංකිත්තේන ඕවදේන ඕවදතු යමහම් භගවතෝ ධම්මං සුතවා ඒකෝ උපකට්ටෝ අප්පමත්තෝ ආතාපි පහීතත්තෝ විහෙරෙය්‍යන්ති. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ සාදු මම් බන්තේ සංකිත්තේන ඕවදේන ඕවදතු මට ඔබ වහන්සේට පුළුවන්ද සංකිත්තේන ඕවදේන කෙටියෙන් අවවාදයක් දෙන්න පුළුවන්ද? ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ මාහට සංක්ෂේපයෙන් පුළුවන්ද බණක් කියන්න? අනේ ඔබ වහන්සේට එහෙම බණක් කියන්න පුළුවන් නම් සංකිත්තේන ඕවදේන ඕවදතු යමහම් භගවතෝ ධම්මං සුතවා ඒකෝ උපකට්ටෝ අප්පමත්තෝ ආතාපි පහීතත්තෝ විහෙරෙය්‍යන්ති. එහෙම බණක් ඔබ වහන්සේ මට කිව්වොතින් දේශනා කළොතින් මට පුළුවනි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මය අහලා හොඳට දැනගෙන ධම්මං සුතවා ඒකෝ උපකට්ටෝ අප්පමත්තෝ මට පුළුවන් හුදෙකලාවට වෙලා පිරිසෙන් අයින් වෙලා හුදෙකලාවේ අප්‍රමාදීව උපකට්ටෝ අප්පමත්තෝ ආතාපි කියන්නේ මොකද්ද? ආතාපි කියන්නේ කෙලස් තවන වීරියට කියන වචනයක්. කෙලස් තවන වීරියෙන් හුදෙකලාවේ තනියම ඔබ වහන්සේ කෙටියෙන් බණක් කිව්වම ඒක මට අහලා දැනගෙන පිරිසෙන් වෙන් වෙලා අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් මට පුළුවනි පහීතත්තෝ විහෙරෙය්‍යන්ති. ස්වාමිනී මට පුළුවන් දහමට දිවි පුදාගෙන ධර්මයට ජීවිතේ පූජා කරගෙන මට පුළුවන් ඒ ධර්මයේ හැසිරෙන්න. පුළුවන්ද අපිට? පින්වත්නි, අමාරුයි. අපිට පුළුවන්ද මේ කියන ධර්මයේ අහගෙන හුදකලාවේ හැසිරෙන්න? බෑ. අපිට පුළුවන්ද අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් ජීවිතේ ගෙවන්න? කියන්න පුළුවන්, නමුත් අමාරුයි. නමුත් ඒ අතීතයේ හිටපු උත්තමයන් වහන්සේලාගේ ස්වභාවය ඒකයි. ඉතින් රහතන් වහන්සේලා මේ මහ පොළොවේ පහළ වුණා කියන එක මහා පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ලංකාවේ වැඩ හිටියා, කොස් කාලා, පොලොස් කාලා, දෙල් කාලා වැඩ හිටියේ ලංකාවේ රහතන් වහන්සේලා වැඩ හිටියා. ඒතර උන්වහන්සේලාගේ ජීවිතේ තිබුණා ධර්මයේ අහලා හුදෙකලාවට වෙලා පිරිසෙන් වෙන් වෙලා අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් ධර්මයට ජීවිතේ පූජා කරගෙන ගත කරන සොඳුරු කාලයක් තිබුණා. අපගේ ශාස්ත්‍රඥ වහන්සේත් අගය කළේ එවැනි සොඳුරු හුදෙකලාවක්මයි. හුදෙකලාව විලාසිතාවක් කරගන්න පුළුවන් වුණොත්, නිශ්ශබ්දතාවය භාෂාවක් කරගන්න පුළුවන් වුණොත්,
එවැනි නිහඬතාවයේ භාෂාවක් කරගත්ත හුදෙකලාව විලාසිතාවක් කරගත්ත ශ්‍රාවකයෙක් තමයි මේ ධර්මය අල්ලන්නේ. එහෙම නැත්නම් මේ ධර්මයේ කොයිතරම් කටපාඩම් කරගත්තත් මේ ධර්මය මොනතරම් මතක තියාගත්තත් මේ ධර්මයේ මොන විදියට දේශනා කළත් ඒ ධර්මයේ සැබෑ පිළිසරණක් ගැඹුරින් සකස් කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මේ ධර්මය අහන වෙලාවේ පවා අපේ හිත නිවිල යන ගතියක් තියෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ නික්ලේසි වචන නිසා. නමුත් පින්වත්නි ගැඹුරු ප්‍රතිලාභයකට පිවිසෙනවා නම් හුදෙකලාවට දැන් මේ ස්වාමීන් වහන්සේ කියන්නේ ඒකනේ. ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ ඔබ වහන්සේ යමහං භගවතෝ ධම්මං සුතවා ඔබ වහන්සේගෙන් මම මේ බණ ටික අහගෙන ඒකෝ උපකට්ටෝ අපමත්තෝ ආතාපි පහීතත්තෝ විහෙරියන්ති. මම ඔබ වහන්සේකින් මේ ධර්මය අහගෙන හුදෙකලාවට වෙලා පිරිසෙන් වෙන් වෙලා අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් ධර්මයට ජීවිතේ පූජා කරගෙන වාසය කරන්නම්. ඔබ වහන්සේ මට කෙටියෙන් බණ ටිකක් කියන්න. ඔබ වහන්සේ කෙටියෙන් දේශනාවක් කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළද පුන්න මේ ධර්මයේම කෙටියෙන් කියන්න බෑ. ඔයා කැමති නම් වාඩි වෙන්න මෙච්චරක් මේ විදියට මට මේ ධර්මයේ විස්තර කරන්න වෙනවා. ඒ නිසා මේ ධර්මයේ ඔබ කියන විදියට මේ කෙටියෙන් වචනෙන් දෙකෙන් තුنين කියන්න බෑ. ඒ නිසා ඔබට විවේකයක් නැත්තම් විවේකයක් හදාගෙන ඉන්න කියලා කිව්වද? භාග්‍යවතුන් වහන්සේම වදාළේ නෑ. බුදුරජාණන් වහන්සේ කෙටියෙන් වදාර ධර්මකාරණී පිළිබඳ කෙටියෙන් විමසපු ශ්‍රාවකයන්ට වදාලා කෙටියෙන්. පින්වත්නි මේ විදියට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පුන්න ස්වාමීන් වහන්සේ මතක් කරද්දී උන්වහන්සේට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සන්තිකෝ පුන්න එහෙනම් පින්නත් පුන්න අහගන්න කියනවා සන්තිකේ පුන්න චක්කු විඤ්ඤේයා රූපා ඉට්ටා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනියා. දැන් මෙන්න මේ කාරණේ තමයි අපි මුලින් මතක් කළේ. මේක ටිකක් ගැඹුරට යන දහම් පාඩයක්. නමුත් මම බොහොම පරිස්සම් වෙනවා ඔබට තේරෙන මට්ටමට මේක පැහැදිලි කරන්න. සන්තිකෝ පුන්න චක්කු විඤ්ඤේයා රූපා ඉට්ටා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනියා. පුන්න මේ ඇසෙන් දැනගන්න සිත් ඇද ගන්නා ඉට්ටාකන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා. සිත් ඇත ගන්න මනාප පිය රූපා ප්‍රිය රූප ඇති ඊට පස්සේ කාමූප සංහිතා කැමැත්ත ඇති කරවන රජනියා කෙලෙස් ඇතිවන බැඳීම් හටගන්න රූප තියෙනවා. මේ ලෝකේ එහෙම රූප තියෙනවා. අපේ ඇහැට ඒ රූප හම්බ වෙනවා. එතකොට මේ ලෝකේ ඇහැට දැනගන්න තියෙන රූපවල ස්වභාවයයි භාග්‍යවතුන් වහන්සේ අපට වදාළේ. ලස්සන රූප තියෙනවා. ඒවට හිත ඇදිලා යනවා, හිත බැඳිලා යනවා. ඒවා හරිම මනාපයි. ප්‍රිය රූපයි, ප්‍රිය ස්වභාවයක් තියෙනවා. ඒවට හරි කැමැත්තක් ඇති වෙනවා. කාමෝප සංහිතා රජනියා. බැඳීම් හටගන්න රූප තියෙනවා. ඉතින් මේ රූප ලෝකේ හැමදාමත් තියෙනවා. මේ රූප තියෙනකොට ඒ රූප කෙරෙහි තංච බික්කවේ අභිනන්දති යම් කෙනෙක් ඒවා සතුටෙන් පිළිගත්තොත් අභිනන්දති. අභිනන්දති කියන්නේ සතුටෙන් පිළිගන්නවට කියන වචනයක්. අභිවදති. ඒතකොට යා සතුටෙන් පිළිගන්නවා විතරක් නෙමෙයි සතුටෙන් පිළිගන්න ගමන් ಗುಣ කියන්නත් පටන් ගන්නවා. ඊට පස්සේ උට වෙන්නේ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. ඒ රූප සතුටින් පිළි අරගෙන ಗುಣ කියමින් ඒවටම බැහැ ගන්නවා. ඒ ප්‍රිය රූප වලටම බැහැ ගන්නවා. ඒ ප්‍රිය රූප වලටම බැහැගෙන ඉන්නකොට එයාගේ ජීවිතයේ උන්වහන්සේ වදාරනවා තස්සතං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati නන්දි. එහෙම බැහැගෙන ඉන්නකොට සතුටෙන් කතා කරනකොට හැම වෙලාවකම සතුටෙන් පිළිගන්න ලෑස්ති නම් ලස්සන ප්‍රියමනාප කැමැත්ත ඇති කරන බැඳීම් හටගන්න රූපයා කැමැත්තෙන් පිළිගන්න ලෑස්ති පිට නම් ඉන්නේ uppajjati නන්දි. නන්දියක් උපදිනවා. නන්දිය කියන්නේ තණ්හාවට කියන වචනයක්. uppajjati නන්දි. දැන් නන්දිය උපදිනකොට ඒ නන්දිය නිසා ඒ කැමැත්ත නිසා එයාගේ ජීවිතේ පින්වත්නි නන්දි සමුදයා දුක්ඛ සමුදයෝ පුන්නාති වදාමි. පුන්න එහෙනම් අහගන්න කියනවා. ඒ නන්දිය ඇති වුණොත් අර තණ්හාව ඇති වුණොත් පින්වත් පුන්න ඒ තණ්හාවේ හට ගැනීමෙන්මයි
දුක හටගන්නේ කියලා දැනගන්න කියනවා. දැන් තේරෙනවද දුක හටගන්න විදිය? එහෙනම් දුක හටගන්නේ ඇස කන නාසය දිවකය මනස හරහා කියලා නිතර ධර්මයේ ඔබට ඒත්තු ගන්නවන කතාව කොච්චර සාධාරණද? කෙනෙක් කියන්න පුළුවන් එහෙනම් ප්‍රිය රූප දකින්නකොට ලස්සනයි කියලා කියන එක ලස්සනයි කියලා හිතන එක වැරදිද? ගිහියෙක් කොහොමද එහෙම ජීවිතයකට විවෘත වෙන්නේ? ඔබ වහන්සේලා කියන එක කොයිතරම් ප්‍රායෝගිකව අපේ ජීවිතයට ගලප ගන්න පුළුවන්ද? ඇයි ප්‍රායෝගිකව ගලප ගන්න දෙයක් කියන්න බැරිද? මේ වගේ යම්කිසි අසත්පුරුෂ චෝදනාත්මකව ධර්මයේ දිහා බලන කෙනෙකුත් ඉන්න බැරිකමක් නැහැ. පින්වත්නි, මේ කාරණේ හොඳටම විස්තර කරගන්න අවශ්‍ය නම් ඔබට ඊටාම කරුණාවෙන් මම මූලාශ්‍රයක් කියන්න හොඳට බලන්න. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. මේ ප්‍රිය රූප ඇති වෙනකොට ලස්සන රූප ඇති වෙනකොට ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය රූප කාමෝපසංහිත රූප කෙලෙස් ඇති වෙන රූප ඇති වෙනකොට ලස්සනයි නම් ලස්සන දේ ලස්සනයි කියලා හිතුවට කමක් නැහැ. ලස්සනයි කියලා කිව්වත් කමක් නැහැ. හැබැයි ඒ ලස්සන රූපයට බැහැගත්තාම ලොකු අරුබුදයක් හට ගන්නවා. දැන් අපිට වෙලා තියෙන්නේ මොකක් හරි රූපයක් දැක්කාම ඒ රූපේ නිමිත්තක් ගන්නවා, නැත්නම් ඒකෙන් භාගයක් හරි ගන්නවා. සම්පූර්ණයෙන් නිමිත්ත ගන්නවා එක්කෝ නැත්නම් මේ නිමිති භාගයක් ගන්නවා. අනු නිමිත්තක් හරි අරගෙන එනවා. ඊට පස්සේ රූපය මුල් කරගෙන යා ඒ රූපයට බැහැ ගන්නවා. හිතින් බහිනවා. උපකල්පන හදා ගන්නවා. ඒ රූපේ මුල් කරගෙන එයා හරියට රාගය අවුස්ස ගන්නවා. හරියට ද්වේෂය අවුස්ස ගන්නවා. හරියට මෝහය අවුස්ස ගන්නවා. එතකොට මෙන්න මේක තමයි අපේ කතාව. නමුත් බුදුරජාණන් වහන්සේගේ කියවීම ඊට වඩා වෙනස්. රූපයක් දැක්කාම ලස්සනයි නම් ඒක ලස්සනයි කියලා කිව්වට කිසි වරදක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේත් ඔය චරණ චිත්‍රය දිහා එහෙම බලාගෙන උන්වහන්සේ මතක් කරලා තියෙනවා ආනන්ද මේ චරණ චිත්‍රය ලස්සනයි. මේ චිත්‍රයටත් වඩා ලස්සනයි ආනන්ද මේ චිත්‍රය ඇඳපු සිත්තරාගේ සිත කියලා බුදුරජාණන් වහන්සේ කරපු යම්කිසි ප්‍රශංසාත්මක අගය කිරීමක් තියෙනවා. ඒතො ලස්සන දේවල් ලස්සනයි කියලා කියන එක සුන්දර සිතක, රමණීය සිතක, නිදහස් වෙච්ච සිතක පවා ආවේනික ලක්ෂණයක්. හැබැයි අපේ ජීවිතේ ලස්සනයි කියලා නවතිනවා නම් කිසිම ගැටලුවක් නැහැ. ලස්සන දේවල් එක්ක අපි තුල අසීමාන්තික ඇලීමක් හට ගන්නවා. රාගයේ, දේශයේ, මෝහය මෝරන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි අපි හිතමු මේ රූපේ ලස්සන නැහැ කියලා. ලස්සන නැත්තම් අපි හිතේ ගැටීමක් හදා ගන්නවා. ලස්සන එකත් එක්ක ඇලෙනවා, චන්දරාගයක් හදා ගන්නවා. අවලස්සන එකත් එක්ක පටිගයක් හදා ගන්නවා, ගැටීමක් හදා ගන්නවා. ඒතර ගැටීමක් හදාගත්තට පස්සේ ගැටීම මුල් කරගෙනත් එයා රාග ද්වේෂ මෝහ උස්ස ගන්නවා. සාමාන්‍ය කෙනෙක්ගේ ජීවනචර්යාව මෙන්න මෙබඳු එකක් කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ලස්සන රූප දකින්න එක, ලක්ෂණ ශබ්ද අහන එක, ලස්සන ගඳ සුවඳ විඳින එක, දිවට රස විඳින එක, කයට පහස විඳින එක, අරමුණු විඳින එක මේක නෙමෙයි ප්‍රශ්නය. මේ ලස්සන රූපයක අපි තුල ඇතිවෙන ඇලීමයි අරුබුදය. ලස්සන රූප නොදැකීම නිසා රූපේ වඩා අවලස්සන ස්වභාවයක් මුල් කරගෙන ඇතිවෙන ගැටීමයි ප්‍රශ්නය. ඇලීම් ගැටීම් නැතුව මේ ලෝකයේ දිහා නිදහස් සිතින් බලාගෙන ඉන්න පුළුවන් ශ්‍රාවක භාවයක් හදාගන්න කියලයි මේ දේශනාවල තියෙන්නේ. මොකද මේ ඇලීම් ගැටීම් මුල් කරගෙන තමයි පින්වත්නි අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati නන්දි. ඒවට බැහැ ගැනීම නිසාම යාගේ හිතේ නන්දියක් හට ගන්නවා, තණ්හාවක් හට ගන්නවා. තණ්හාවේ යම් තැනක ඇති වුණාද ඔන්න අරුබුදේ මතු වුණා. නන්දි සමුදයා දුක්ඛ සමුදයෝ පුණ්ණාති වදාමි. පුන්න නන්දිය ඇති වුණොත්, තණ්හාව ඇති වුණොත්, තණ්හාව තියෙන තැනක දුක තියෙනවා. කොහොමද පින්වත්නි තණ්හාව තියෙන තැනක දුක තියෙන්නේ? තණ්හාව තියෙන තැනක දුක තියෙන්නේ තණ්හාව ඇති වෙච්ච දේ මුල් කරගෙන ඒ තණ්හාව ඇති වෙච්ච දේ සකස් වෙච්ච දේවල්නේ. තණ්හාව ඇති වෙන්නේ සකස් වෙච්ච දේවල් වලට. සකස් වෙච්ච මේ ලෝකේ සියලු දේවල් වල තමයි අනිත්‍ය, දුක, අනාත්ම කියන ත්‍රිලක්ෂණේ පවතින. ඒක ලෝකේ සදාතනික සත්‍යයක්. යම් කිසි දෙයක සකස් වෙච්ච ගතියක් තියෙනවනේ. සකස් වෙච්ච දේ අනිත්‍ය වෙනවා, පෙරලෙනවා, අනිත් පැත්තට හැරෙනවා. අනිත්‍ය නම් අනිත්‍ය වෙච්ච දෙයකට නම් හිතේ තණ්හාව ඇති උනේ. ඒ තණ්හාව ඇති වෙච්ච හිතේ දුකක් හට ගන්නවද නැද්ද? හට ගන්නවා. ඇයි? අර නිට්ටය වශයෙන් අල්ලගත්ත දේ අනිත්‍ය වෙනකොට Tamanගේ වසඟේ පවත්වන්න බැරි වෙනකොට, Taman හිතේ හදාගන්න හිටපු දේ ඒ විදියට පවතින්නේ නැතිකොට Tamanට දුකක් උරුම වෙනවමයි. කැමැති වුණත් අකමැති වුණත් එයා දුකට විවෘත වෙනවා. දුක නම් දුකක් පවතිනවා නම් ඒක කොහොමද මම වශයෙන් හිතන්නේ? ඒක කොහොමද මගේ වශයෙන් හිතන්නේ? ඒක කොහොමද මගේ වසඟේ තියන්න පුළුවන් යයි හිතින් අදහස් කරන්නේ? ඒක Tamanගේ වසඟේ තියාගන්න බෑ.
පින්වත්නි මේ රූපේ වුණත් ඔබේ වසඟේ තියාගන්න පුළුවන් කොයි කොටසද තියෙන්නේ? ඔබට පුළුවන්ද මේ ශරීරයේ කෙස් ගහක හරි ප්‍රමාණයක් කියන්න පුළුවන්ද මෙන්න මේ කොටස නම් ස්වාමීන් වහන්සේ ජරා වෙන්නේ නැහැ, මෙන්න මේ කොටසට නම් ඔබ වහන්සේලා ඔය කියන එක සාධාරණ නැහැ කියලා මේ ශරීරයේ කොයි කෑල්ලටද පින්වත්නි කියන්න පුළුවන්? එකම කෑල්ලක්වත් තියනවද එහෙම එකක් ඇති නොවන? නෑ. මේ ලෝකේ සදාතනික සත්‍ය වෙච්ච අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට පොදු සාධාරණ කියවීමක් පිළිබඳවයි අපි මේ කතා කරන්නේ. එහෙම නැතුව රූපේට ගරහා කිරීමක්වත් ඔබේ සැප වේදනාවට ඉරිසියා කිරීමක්වත් එහෙම නැතුව මේ ලෝකේ හදාගත්ත රූප සංඥා වශයෙන්, ශබ්ද සංඥා වශයෙන් මේ ලෝකේ සංඥා වශයෙන් ඇතුළට ගත්ත දේවල් එක පවතින වෛරයක් නිසාවත් කියන කාරණයක් නෙමෙයි. මේ ලෝකේ තියෙන සදාතනික සත්‍යයි, ලෝකේ තියෙන ගැඹුරු ඇත්තයි අපි මේ කතා කරමින් සිටින්නේ. හැබැයි සියලු දෙනාට මේවැනි සත්‍යයක් Tamanගේ ජීවිතයට ග්‍රහණය නොවෙන්න පුළුවන්. ඒතර මේ පුන්නෝවාද සූත්‍රයේ තියෙන කාරණේ අතිශය සාධාරණ කතාවක්. ඒ නිසා අපි බුද්ධ ශ්‍රාවකයන් විදියට දක්ෂ වෙන එක වටිනවා. මේ ලෝකේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් අත්දකින අත්දැකීම් ලෝකය තුල කැමැත්ත ඔස්සේ ලුහුබඳින ජීවිතයකට විවෘත නොවි යථාර්ථය ඔස්සේ ලුහුබඳින ජීවිතයකට විවෘත වීම. මොකද මේ කැමැත්ත නිසා අපි හරි අනතුරකට වැටුණා පින්වත්නි. සංසාරේ ඉපදෙමින් මැරෙමින් ආපු ගමනේ ඔබේ හිතේ ඇතිවෙච්ච කැමැත්ත නිසා, ඒ කැමැති දේවල් නඩත්තු කරන්න යෑම නිසා, කැමැති දේවල් Tamanගේ වසඟේ පවත්ව ගන්න බැරිවීම නිසා තවදුරටත් ඒ ජීවිතේ දුක් විඳ විතරක් නෙමෙයි, කයෙන් වචනෙන් මනසින් අකුසල් කරගනිද්දී ඔබේ රාගයයි මෝරා වැඩුණි. ඔබේ ද්වේෂයයි මෝරා වැඩුණි. ඔබේ මෝහයයි මෝරාගෙන වැඩුණි. රාග ද්වේෂ මෝහ වැඩෙන්න ඔබේ ජීවිතේ සංසාරේ විවිධ තැන්වල විවිධ දුක්ඛස්කන්ධයන් සහිතව ජාතියේ ස්වභාවයට අනුව ජරා මරණ දුකේ ස්වභාවයේ දා තීරණය වුණා. එදත් තීරණය වුණා. අදත් එවැනි ස්වභාවයක්මයි පවතින්නේ. මේ අත්දැකීම් පරාසය තුලත් එහෙමයි පවතින්නේ. අනාගතයටත් ඒ බඳුම තත්ත්වයක් තියෙන. නමුත් වාසනාවකට සාංශාරික ප්‍රතිලාභයකට ගෞතම මුනිරජුන්ගේ ශ්‍රී සද්ධර්මයේ අපේ කනට ඇහෙන්න පටන් ගත්තා. ඒ ධර්මයේ තුලින් අපේ ජීවිතේ යථාර්ථවාදී වෙනම කෝණයකට වෙනම මානයකට අපේ ජීවිතයේ විවෘත වෙමින් පවතිනවා. ඒ ගැන හිතලා මේ සියල්ල අභිබවා සතුටු වෙන්න පින්වත්නි. මොකද මේ කැමැත්ත කියන එක කැමැත්ත ඇති වෙන්නේ ඇස කන නාසය දිවකයි මනස හරහානේ. දැන් මේ පුන්නවාද සූත්‍රයේත් ඒ කාරණේ හරියට පේනවනේ. දැන් මේ ඇස ගැන කිව්වට රූපා ඉට්ටා කාන්තා මනාපා ප්‍රිය රූපා කාමූප සංහිතා රජනියා කියලා අපි කිව්වට ප්‍රිය රූප ලෝකේ ලස්සන මනාප ප්‍රිය ඇති කරන කැමැත්ත ඇති කරන බැඳීම් හට ගන්න රූප තියෙනවා කියලා කතා කළාට ශබ්දවලත් ඔය ටිකම තියෙනවා. ගන්ධ සුවඳේ රසෙත් ඔය ටිකම තියෙනවා. කයට දැනෙන පහසෙත් ඔය ටිකම තියෙනවා. හරි ප්‍රියමනාප පහසක් හදලා දෙන කැමැත්ත ඇති කරන බැඳීම් ඇති කරන මේ ස්පර්ශයේ මුල් කරගෙන පහසක් ලෝකයේ තියෙනවා. ඒ පහස මුල් කරගෙන අපි මුල් බැහැගෙන ඒවට බැසගෙන හිටියොත් අපට මේ ජීවිතයේ ධර්මයේ යහපත පිණිස උපකාර කරගන්න ලැබෙන්නේ නැහැ. ඔකට මම බොහොම ලස්සන ඔබට වැදගත් වේවි කියලා හිතන සිද්ධියක් කියන්නම් පින්වත්නි. එක්තරා කාලයක් තිබ්බා දුර්භීක්ෂයක් ආවා. ඒ දුර්භීක්ෂයේ කාලේ මේ කාලේ බුද්ධ ශාසනයක් තිබ්බේ නැහැ. මේ දුර්භීක්ෂයේ කාලේ එක ප්‍රදේශයක කන්න නැහැ මිනිසුන්ට. වර්ෂාවක් නැහැ. කර කියා ගන්න දෙයක් නැහැ. එහෙම කර කියා ගන්නම දෙයක් නැති තැන මේ මිනිස්සු තමන්ගේ ජීවිතේ විශාල අසරණකමකට පත් වෙලා තමන්ගේ ගම්බිම් අතහැරලා, ගෙවල් දොරවල් අතහැරලා මේ මිනිස්සු තමන්ගේ තියෙන දෙයක් මල්ලකට දාගෙන යන්න පිටත් වුණා. ඉතින් මේ ගම අතහැරලා යනකොට එක ගෙදරක හිටිය වයසක මිනිස්සෙකුයි එයාගේ නෝනයි පුංචි මිනිබිරියක්. පොඩි දරුවෙක් හිටියා. මේ ගෑනු ළමයාත් එක්ක කරගෙන මේ අයත් මේ ගෙදර අතෑරලා ගම්බිම් අතෑරලා යන්න පටන් ගත්තා. මේ අයට හරිම බඩගිනි. පිපාසයේ සංසිඳව ගන්න වතුර නැහැ. බොහොම අමාරුවෙන් යනකොට එක ගෙදරක ඉතින් මේ පිටස්තර ගමක දැන් මොවුන් විවෘත වුණා වෙනත් ගමකට වෙන ප්‍රදේශයකට. ඒ ප්‍රදේශයේ වැනි දුර්භීක්ෂයක ස්වභාවයක් තිබුණේ නැහැ. ඉතින් මේ ගමේ කොහේ හරි මුල්ලකට වෙලා අම්බලමකට හරි වෙලා ජීවිතේ ගෙවනවා කියලා හිතාගෙන සියල්ල අතහැරලයි දැන් මේ එන්නේ. එන ගමනේ මේ ගෙදර දැකලා මේ ගෙදරට පසේ බුදුරජාණන් වහන්සේ නම පිණ්ඩපාතේ වැඩම කරලා.
උන්වහන්සේ මේ ගෙදර ඉස්සරහා හිටගෙන ඉන්නවා. මේ ගෙදර ඉස්සරහා මේ පසේ බුදුරජාණන් වහන්සේ හිටගෙන ඉන්නකොට ඒ ගෙදර බොහොම ශ්‍රද්ධාවෙන් එදා කිරිබත් හදලා ඒ කිරිබත් තමයි පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පූජා කරලා තියෙන්නේ. ඒ පසේ බුදුරජාණන් වහන්සේ ඒ ගෙදර බල්ලෙක් ඇති කළා. ඒ බල්ලටත් මේ කිරිබත් ටිකක් දුන්නා. මේ කිරිබත් ටික මේ බල්ලා හොඳට වලිගේ වනවනා මේ කිරිබත් ටික කනවා. පසේ බුදුරජාණන් වහන්සේ හැරිලා වඩින්නයි ලෑස්ති වුණේ. ඒ වඩින වෙලාවේ මේ තුන් දෙනා මේ ගෙදර පැත්තට ආවා. මොනවා හරි කන්න ටිකක් හම්බ වෙන්නේ නැතේ කියලා හිතාගෙනයි මේ ගෙදර පැත්තට ආවේ. මේ ගෙදර පැත්තට මේ මිනිස්සයා ඇවිල්ලා මේ කීප දෙනාම ඇවිල්ලා මේ ගෙදර උදවියට කතා කළා. කතා කරනකොට මේ අය දැනගත්තා බොහොම විඩාවටපත් වෙලා ජීවිතේ හෙම්බත් වෙච්ච පිරිසක් විවිධ අපහසුතා මැද්දේ ජීවිතේ හරි අසීරුතාවයන්ට මුහුණ දුන්න පිරිසක් කියලා දැනගෙන විස්තර ඇහුවා. අහනකොට සියලු විස්තර කිව්වා අපේ ගම්බිම් මත ඇරලා මේ ඉන්න වුණා. යන තැනක් නැහැ. ඔය යන ගමන් කොහේ හරි කමක් නැහැ. මුල්ලකට වෙලා ඉන්නවා කණ්ඩ බොණ්ඩ තියෙන තැනක කියලා හිතාගෙනයි මේ පොඩි දරුවත් අරගෙන මේ වයසක අපි දෙන්නේ යන්නේ කියලා කිව්වා. ඒත් ඔහොම කියනකොට මේ මිනිස්සු දැක්කා අර ගෙදර මිදුලේ අර බල්ලා මේ වලිගේ වනවන කැම ටික අනුභව කරනවා දැක්කා. ඉතින් මේ දකින්නකොට එහෙනම් ඔහොම ඉන්න කියලා ඔය පිළෙම්ම වාඩි වෙන්න කියලා අපි කැම ටිකක් ගෙනත් දෙන්නම් කියලා අර ගෙදර හදපු කිරිබත් අරගෙන ආවා. ඉතින් කිරිබත් දුන්නම් මේ අය හරිම උද්වේගයෙන් මේ කිරිබත් ටික කාලා තියෙනවා. මොකද හරි බඩගින්නේ ඉන්නේ. ඉතින් මේ කිරිබත් කනකොට මේ වයසක මිනිස්සයා අර බල්ලව කිරිබත් කන විදිය දකිනවා. ඉතින් මේ මිනිස්සයා සීමාවට වඩා වැඩියෙන් එදා කාලා තියෙනවා. වැඩියෙන් කාලා ඒ පිළ උඩ වාඩි වෙලා ඉන්නකොට පින්වත්නි හිතිලා තියෙනවා. දැන් බලන්න මේ මිනිස්සෙකුට හිතෙන දේ. හිතිලා තියෙනවා මේ වගේ ගෙදර බල්ලෙක් හරි වෙනවා නම් කොච්චර දෙයක්ද? මේ වගේ කණ්ඩ බොණ්ඩ තියෙන තැනක මේ බල්ලෙක්ගේ කුසේ හරි ඉපදෙන්න තියෙනවා නම් මොන තරම් දෙයක්ද කියලා හිතිලා තියෙනවා. ඉතින් මේ මිනිස්සට එකපාර හිතුනේ ඒ දේ. දැන් බලන්න කැමැත්තක් ඇති වුණා තිරිසන් ලෝකය ගැන. ඉතින් අද වුණත් කෙනෙකුට තිරිසන් ලෝකය ගැන වුණත් කැමැත්තක් ඇති වෙන්න බැරිද? පුළුවන්. සමහර ආදරය කරන කාලේ කුරුල්ලෝ දිහා බලාගෙන මේ වගේ කුරුල්ලෝ වගේ අපිටත් පියාඹල යන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියලා කියන මිනිස්සු ඉන්නවා. නමුත් ඒ අය කුරුල්ලෙක්ගේ දුක දන්නේ නැහැ. කුරුල්ලෙක්ගේ දුක විතරක් පින්වත්නි පැයක් එකමාරක බණක් කියන්න පුළුවන්. අපිට පේන්නේ ලස්සනට කුරුල්ලෙක් ඉන්නවා කියලා හිතලා තමයි අපි ඒ වගේ අදහසක් කියන්නේ. නමුත් පින්වත්නි අඩියක විතර කූඩුවක ගිරවෙකුට හිර වෙලා ඉඳ වුණොත් මැරෙනකන් මොන තරම් කරුමයක්ද පින්වත්නි. එහෙම හිර වෙලා ඉන්න ගිරව් දැකලා නැද්ද? ඒ විතරක් නෙමෙයි ඔය කුරුල්ලෙක් වගේ සතෙක්ගේ අධික උෂ්ණත්වයක් ශරීරයේ තියෙන්නේ. ඒ උෂ්ණත්වයේ වැඩිකමටම ගන්න කෑම වේගෙන් දිරවනවා. රැයට කෑම හොයාගෙන යන්න විදියකුත් නැහැ. ගත්ත කෑම ටික දිරවල යනවා ඉක්මනින්ම. දිරවල ගියාට පස්සේ ආයෙ බඩගිනි. දැන් වේල් 4-5ක් උදේ වෙනකොට බඩගින්නේ ඉඳලා තියෙනවා. ඒකයි උදෙන්ම කෑ ගහන්නේ ගෙවල් වල දරුවෝ නලවන්න කියලා මිනිස්සු හිතාගෙන ඉන්නේ. මිනිස්සු දරුවන්ට කියනවා උදෙන්ම අන්න පුතේ කුරුල්ලෝ සින්දු කියනවා කියලා. කුරුල්ලෙක්ගේ දුක දන්නවනම් ඒ වගේ කතාවක් මිනිස්සෙක් කියන එකක් නැහැ. වේල් 6-7ක් බඩගින්න ඉඳලා ඉර පායගෙන ඉන්නත් කලින්ම යාන්තමින් එළිය වැටෙන වෙලාවට කෑ ගහන්නේ අපිව සනසන්නවත් අපිව නලවන්නවත් නෙමෙයි පින්වත්නි බඩගින්නටයි. කුසේ වේදනාව දරා ගන්න බැරිකමකටයි. කපුටෙක් වගේ සතෙක්ගේ ශරීරයේ පවතින අධික උෂ්ණත්වයේ නිසාම වේගයෙන් ගන්න ආහාර ටික දිරවල යනවා. වේල් 14ක් 17ක් 20ක් විතර එළි වෙනකම් බඩගින්න ඉඳලා උදේම කෑ ගහන්නේ පෙරේත කමටම නෙමෙයි අපිට එහෙම හිතුණට. අපිට හිතෙන්නේ දැඩි පෙරේත කමකට පහන් තිරයක්වත් තියන්නේ පන්සලක තෙල් ටිකක් තියන්නේ පහනක් පත්තු කළත් ඒ ටිකත් තෙල් ටිකක් බීලා යනවා. මේ වගේ ජරා සතෙක් කියලා අපිට හිතුණට සංසාරේ ඉපදෙමින් මැරෙමින් ආපු ගමනේ කපුටෝ වෙච්ච ජීවිත බොහෝමයක් ඔබටත් මටත් තියෙන්න ඇති. ඒ වගේම වේල් 20කට ආසන්න කාලයක් එළි වෙනකම් බඩගින්න හිටපු ජීවිතේකුත් කපුටෙක් විදියට ඔබත් මමත් ගෙවන්න ඇති. මේ මොහොතේ සතුටෙන් එදා වේල කාලා වේලක් කර වේලක් කාලා හරි ජීවිතේ ගැට ගහ ගන්න හම්බ වුණාට ඒ නිසා දැන් මේ මිනිස්සයාට එකපාරම හිතුනේ මේ වගේ ගෙදරක තිරිසන් සතෙක්ගේ කුසේ හරි මේ වගේ බල්ලෙක්ගේ බඩේ හරි ඉපදෙන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද කියලා කැමැත්තක් ඇති වුණා. ඉතින් මේ කැමැත්ත ඇති කරගෙන මේ ගෙදරින් කාලා බීලා
පිටත් වෙලා ගියා. මේ ආසන්නයේම මේ වයසක මිනිස්සයා මිය ගිහින් තියෙනවා. මිය ගිහින් ඒ මිය යන වෙලාවෙත් අර අදහස හිතේ තිබ්බා කියනවා. මේ හිත මහ පුදුමයි. විශ්වාස කරන්න මේපා. මේ හිත තමයි ඔබ නිරේට අරන් ගිහින් අතෑරියේ. මේ හිත තමයි ඔබ പ്രേත ලෝකෙට අරන් ගිහින් අතෑරියේ. තවත් නම් මේ හිත කියන විදියට ඔබේ ජීවිතේ නටවන්න ලෑස්ති වෙන්න එපා. මොකද මේ හිත ඔබ අනතුරේ දාපු අවස්ථා වැඩියෙන් තියෙන්නේ. ඔබව අමාරුවේ දාපු අවස්ථායි වැඩියෙන් තියෙන්නේ. ගුණධර්ම රැකගෙන හිටපු ධ්‍යාන සමාපatti උපදවාගෙන හිටපු පැවිද්දෙක් පවා රාගේ අවුස්සලා නැවතත් මේ කාමභෝගී ලෝකේ කුඹුරක් වැඩ කරන වෙලහෙළඳාමක් කරන එදා වේල ගැට ගහ ගන්න බැරි ජීවිතයකට හොරෙක් විදියට එහෙමත් නැත්නම් මානසික රෝගියෙක් විදියට විවෘත කරපු සංසාරයක් තියෙන්නේ. මොකද එවැනි සිද්ධි ගොඩක් මට මතක් වෙනවා. ගුණධර්ම රැකගෙන ඉඳලා එක්තරා ස්ත්‍රියක් දැකලා ඒ ගුණධර්ම සියල්ල අතහැරලා දාලා ඇය සරණ පාවාගෙන ඇයගේ සහ පවුලේ සියලු දෙනා නඩත්තු කරමින් පවතින ජීවිතයකට විවෘත වෙච්ච ධර්මයේ පුහුණු කරපු කෙනෙක්ගේ හිතත් එවැනි ආකාරයක කඩා වැටුණා නම් සාමාන්‍ය පෘථග්ජන කෙනෙක්ගේ හිත කොහොම කඩා වැටෙන්න බැරිද පින්වත්නි? කොහොමද කඩා වැටෙන්න බැරි? ඕනම විදියකට කඩා වැටෙන්න පුළුවන්. දැන් මේ මිනිස්සයාට එකපාර මේ තුනේ මේ වගේ ගෙදරක බල්ලෙක් හරි වෙනවා නම් හොඳයි කියලා. ඒක මතක් වුණා මරණාසන්න මොහොතේ. ඒ ගෙදර ඒ බැල්ලිගේ කුසේ තමයි ඒ පුද්ගලයාගේ විඥානේ රෝපණය වුණේ. පුංචි බලු පැටියෙක් විතර දැන් මේ ගෙදරම හැදෙනවා. නමුත් අර පසේ බුදුරජාණන්සේ පිණ්ඩපාතේ වඩිනවා. පසේ බුදුරජාණන්සේ පිණ්ඩපාතේ වඩිනවා. පසේ බුදුරජාණන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මේ බලු පැටියත් හොඳට වලිගේ වනලා පසේ බුදුරජාණන්සේට බොහෝම ලෙන්ගතුකමක් පානවා. පසේ බුදුරජාණන්සේ මේ පුංචි බලු පැටියටත් කැම ටිකක් දීලා යන්න පුරුදු වුණා. අන්තිමටම මේ ගෙදර මිනිස්සයා පසේ බුදුරජාණන්සේ මුණ ගැහින්නේ කුටියට යනකොට මේ බල්ලත් පස්සෙන් එනවා. මේ බල්ලවත් අරගෙන යනවා. අර පසේ බුදුරජාණන් වහන්සේ ළඟ හිට මෙහෙට කැරකි පාසටහන් වල දැවටි මේ බලු පැටියා ඉඳලා නැවතත් හැරිලා අර මනුස්සයත් එක්ක ගෙදර එනවා. දැන් මේ බලු පැටියා පුරුදු වෙනවා පසේ බුදුරජාණන් වහන්සේගේ කුටියට යන්න. හැමදාමත් ඒ කුටියට යනවා. පසේ බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා නැවත හැරිලා එනවා. මේ ගෙදර මිනිස්සයා පුරුදු කරා දානේ හදලා ඉවර වෙලා ගිහින් නුඹේ ආර්යයන් වහන්සේ කරගෙන වරින් කියලා ඉඟියක් දුන්නාම මේ බලු පැටියා ගිහින් අර පසේ බුදුරජාණන් වහන්සේ ළඟ වේගෙන් වලිගේ වනනවා. වලිගේ වනලා මේ බල්ලා කෑ ගහනවා, පෙරලෙනවා. එතකොට අර පසේ බුදුරජාණන් වහන්සේ දැනගන්නවා මේ දානි ලෑස්ති කරලා මාව වැඩම කරගෙන යන්නයි මේ බලු පැටියා ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් පාරේ වඩිනකොට කිසි සතෙකුට පසේ බුදුරජාණන් වහන්සේ ළඟට එන්න දෙන්නේ නැහැ. බුරනවා, කෑ ගහනවා. ඉතින් උන්වහන්සේ දානෙට වැඩම කරලා දානි පිළි අරගෙන මේ බල්ලටත් යම් කිසි ආහාරයක් දීලා නැවත හැරෙනකොට මේ බල්ලා ආයෙ පිටිපස්සෙන් පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන්න පිටත් වෙලා යනවා. ඉතින් මේ විදියට කාලේ ගෙව්වා. අන්තිමටම පින්වත්නි මේ බලු පැටියා මිය ගියා. මිය ගිහින් සුගතියෙත් උපන්න කියනවා. සුගතිය උපන්න කියනවා මේ පසේ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරලා උන්වහන්සේගේ පාපිලිවලින් පිටිපස්සෙන් වැඩිය නිසා උන්වහන්සේව ආරක්ෂා කර නිසා උන්වහන්සේට දානෙට ගිහින් ඉඟි කරපු නිසා දානි ලෑස්ති බව හඟවපු නිසා මේ තිරිසන් සතා සුගතියේ ගියා කියලා කියනවා. පින්වත්නි යාන්තම් පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිසා මේ වගේ තිරිසන් සතෙක් එදා බේරිලා යන්තම් සුගතියකට හරි ගියා. දැන් අද තිරිසන් ලෝකේ බේරෙන්න පුළුවන්ද? අද බේරිලක් තියෙයිද? නෑ. අද බේරන්න කෙනෙක් නෑ. මේ මිනිස්සෙක් විදියට ගත කරන ජීවිතේවත් අපව බේරගන්න කෙනෙක් නෑ පින්වත්නි. අපේ වාසනාවකට මේ කාලේ ධර්මයේ අපේ කන වැටුණට අපව බේරගන්න වෙන විකල්පයක් නෑ පින්වත්නි. ඒ නිසා මේ ලෝකේ ඇතිවෙච්ච කැමැත්ත මුල් කරගෙන අපි තිරිසන් ලෝකේ වැටිලා ඉන්න ඇති අප්‍රමාණ කාලයක්. හරියට මේ වයසක මිනිස්සයා මේ වගේ ගෙදරක බල්ලෙක්ගේ බඩේ හරි ඉපදෙන්න තියෙනවා නම් හොඳයි කියලා හිතාගෙන අමාරුවේ වැටුණා වගේ. නිසා මේ සංසාරේ විශාල අවදානමක් පවතිනවා. මේ අවදානමක් පවතින සංසාරයේ තුල පින්වත්නි විඩාවක් පීඩාවක් පවතින්නේ. මේ දුකේ ස්වභාවය එයයි. ඒ නිසා ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන අත්දකින අත්දැකීම් ලෝකයේ තුල පින්වත්නි ඉට්ටා කන්තා මනාපා ප්‍රිය රූපා කාමෝප සංහිතා රජනියා කිව්වා වගේ ඉෂ්ට වශයෙන් කාන්ත වශයෙන් මනාප වශයෙන් ප්‍රිය ස්වභාවයක් වශයෙන් කැමැත්තක් ඇති කරගෙන
බැඳීම් හටගන්න රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම ඇති වෙනකොට ඒවට බැඳෙන්න නම් එපා. පරිස්සමින් සීමාව තේරුම් ගන්න. විශේෂ ඇලීමක්, ගැටීමක් හදාගන්න එපා. පටිගයක් හදාගන්නත් එපා. මේ ලෝකේ වෙන සිද්ධිදාමේ ඒ ආකාරයෙන්ම සිද්ධ වුණාවේ. ඔබ ඒවා මුල් කරගෙන පටිගයක් හදාගෙන ගැටෙන්නේ නැතුව තමන් සුරක්ෂිත වෙන්න. සුරක්ෂිත වෙනකොට ඒවා ඔබේ හිත සතුටෙන් පිළිගන්න ගතිය ටික ටික අඩු වේවි. මෙතන භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ තංච භික්කවේ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. අභිනන්දනය කරන්න එපා, සතුටෙන් පිළිගන්න එපා. අභිවදනයේ සතුටෙන් පිළි අරගෙන කතා කරන්න එපා පින්වත්නි. අජ්ජෝසාය තිට්ඨති. ඒවටම බැහැගෙන ඒවමයි ජීවිතේ කරගෙන ඉන්න එපා. මොකද ඔය ජීවිතේ ඕනම වෙලාවක ඔබට මඟ හැරිලා අතහැරිලා යන්න පුළුවන්. ඊට පස්සේ උන්වහන්සේ වදාළේ කොහොමද? තස්ස අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතු උපජ්ජති නන්දි. ඒවා සතුටෙන් පිළිගන්නකොට, බැහැගෙන ඉන්නකොට, කතා කරනකොට පින්වත්නි නන්දියයි හටගන්නේ, තණ්හාවයි හටගන්නේ. ඒ නිසා තණ්හාව ඇති වුණොත් නන්දි සමුදයා දුක්ඛ සමුදයෝ. නන්දිය ඇති වුණොත්, තණ්හාව ඇති වුණොත් ස්ථීරව පින්වත්නි දුක හටගන්නවා. දුක හටගන්නවාමයි. දුක හටගත්තොත් ඒ දුක හටගන්න ස්වභාවය අපට තේරෙන්නේ නැහැ. මේ අපි විඳවන දුකේ පරිමාවට වඩා අප්‍රමාණ දුක් ගැහැටක් තියෙන මේ විශ්වයේ විවිධ තැන්වල අපේ ජීවිතේ විවෘත වෙන්න පුළුවන්. මේ විවෘත වෙච්ච ජීවිතේ ඊතරම් අභිනන්දනය කරන්න ඕන එකක් නෙමෙයි. ඊටාම ස්වල්ප දේවල් ටිකක් මේ ජීවිතේ තියෙන්නේ. ඒ නිසා ඔබ හැමදෙනාගේම ජීවිතේ අර පුන්න ස්වාමීන් වහන්සේට පුන්නෝ වාද සූත්‍රයේ කෙටියෙන් වදාලා වගේ තමාව පරිස්සම් කරගන්න, ප්‍රවේශම් කරගන්න, ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලකට වැඩියෙන් මේ කාලේ ඔබේ අවධානය යොමු වේවා කියන අදිෂ්ඨානයෙන් අද දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. පින්වත්නි, අද මේ දේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ අනුරාධපුර ඉසුරුපුර පැරකුම් මාවතේ නම්බර 32 නිවසේ පදිංචි චාන්දනී ගැමුණුරත්න මහත්මිය විසින් දරලා තිබෙනවා. එතුමියගේ ප්‍රධාන අරමුණ විදියට මේ මාසයේ 25 වන දිනට යෙදෙන චාන්දනී ගැමුණුරත්න මහත්මියගේ ජන්මදිනය වෙනුවෙන් ඇයට ආශිර්වාද කරන්නටත්, එවැගේම මේ මාසයේ 30 වන දිනට 4 වන ජන්මදිනය යෙදුන මින්දාරා රුක්ෂානී පුංචි දියණියට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමේ ප්‍රධාන අරමුණ සහිතවයි දේශනාවට සම්බන්ධ වෙන්නේ. අපි ආශිර්වාද කරනවා චාන්දනී ගැමුණුරත්න මහත්මියටත්, එවැගේම මින්දාරා රුක්ෂානී පුංචි මිනිබිරියටත් බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදයේ සැලසේවා. සිත ශාන්තිය, යහපත, අභිවෘද්ධිය සැලසේවා. කායික යහපත, මානසික යහපත සැලසේවා. මේ ධර්ම දානමය කුසලයේ බලයෙන් උභය ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා. උතුම් නිවන් පිණසම දේශනාමේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එවැගේම බලාපොරොත්තු වෙනවා මීට වසර 2කට පෙර පරලෝ සැපත් වුණ KGS ගැමුණුරත්න දයාබරණීය පියතුමන්ට අනුමෝදනා කිරීම, එතුමා ප්‍රදාන නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එවැගේම BD බේබිනෝනා නැන්දනියට පින් අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. මීට වසර 4කට කලින් මිය පරලෝකීය තුමියටත් අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දෙපළ ප්‍රදානව චාන්දනී ගැමුණුරත්න මහත්මියගේ නමින් මියගිය සියලු ඥාතීන්ගේ භවගාමී සසර සුවපත් වේවා. ඊ타ම ඉක්මනින් ඒ අයගේ ආයති භවයේ සුගතිගාමී කරගෙන ගෞතම බුදුසසුනේ පිහිට පිලිසරණ පිණිසම මේ ධර්ම දානමේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම යැත්තෝ බලාපොරොත්තු වෙනවා හේමලතා ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට. හේමලතා මෑණියන්ටත් අපි ආශිර්වාද කරනවා. එතුමියට බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදය, නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය, කායික මානසික යහපත සැලසේවා. මෙලොව පරලෝ දෙලොව සංසිද්ධිය සැලසේවා. ගෞතම බුදුසසුනේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා DD විජේතුංග මහත්මයා දයාබරණීය ස්වාමි පුරුෂයාණන්ට, දියණිය අනුරාධා මනෝහාරී මහත්මියට, තමන්ගේ පුතණුවන් වන සචිත්‍ර මදුශංකට, බෑණනුවන් වන මදුශංක රාජපක්ෂ, ලේලිය වන ලක්ෂිකා මිහිරාණී කියන
දරුවන් මහත්ම මහත්මීන් ඇතුළු සියලු සෙසු ඥාති මිත්‍රාදීන්ට අනුමෝදනා ආශිර්වාද එකතු කරනවා. ඒ හැම දිනාම නිදුක් නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දිනාටම කායික පීඩා මානසික පීඩා නොම වේවා. උතුම් දෙවියන්ගේ දේවාශිර්වාදයේද සැලසේවා. ගෞතම බුදුසසුනේ පිළිසරණ වේවා කියලා ආශිර්වාද කරනවා. මේ කොරෝනා උවදුරෙන් විපතටපත් වෙච්ච ලක්වාසී ලෝවාසී හැම දිනාටවත් ත්‍රිවිධ හමුදාවේ සියලු පින්නතුන්ටත් සෞඛ්‍ය අංශවල සියලු කාර්ය මණ්ඩලවල පින්නතුන්ටත් මේ වෙනකොට වර්තමානයේ මේ කටයුතු මැඩ පැවැත්වීම පිණිස Tamanගේ කාලය කැප කරන සියලු පින්නතුන්ටත් ආශිර්වාද කරනවා. හැම දිනාටම උතුම් බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදේ ලැබේවා. සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදයේ සැලසේවා. ඊ타ම ඉක්මනින් මේ පවතින අයහපත් තත්ත්වයේ සමනය වී අපගේ ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යන්නට ආශිර්වාදේම වේවා කියලා සිහි කරනවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයාන් දුෂ්‍යන්ත මහත්මා ප්‍රදාන සියලු කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කරන්නට අවස්ථාවක් කරගෙන තිබෙනවා. ඒ හැම දිනාටමත් ආශිර්වාද කරනවා. සියලු දෙවියන්ටත් ආශිර්වාද කරනවා. ඔබ හැම දිනාටමත් අප සියලු දෙනාටත් දායකත්වයේ දරූ චාන්දනී ගැමුණුරත්න මැතිණිය ප්‍රදාන හැම දිනාටමත් සියලු දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මැයි මාස 25 වන දිනට යෙදුණු චාන්දනී ගැමුණුරත්න මහත්මියගේ ජන්මදිනය වෙනුවෙන් ඇයට නිදුක් නිරෝගී සුවය සහ මැයි මාස 30 වන දින 4 වන උපන්දිනය සැමරූ නින්දානා රුක්ෂානී මිනිපිරියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් චාන්දනී ගැමුණුරත්න මහත්මිය ඇතුළු පවුලේ පින්වත් සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. එමෙන්ම අද දේශකයන්න් වහන්සේ වන අතිපූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේටත් සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් සුඛපටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධයේ පිණිසම මෙම ධර්මානුශාසනාව හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.